හරි. රත්තරන් පුතේ හරි. හරි. ඕසෝන් ස්තරය පිළිබඳව පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. හරි. මෙන්න මෙහෙමයි. ඉස්සෙල්ලා අහලා ඉන්න ඉස්සෙල්ලා ඔක්කොටම ඉස්සෙල්ලා හොඳට අහලා ඉන්න. වෙන කිසි දෙයක් එපා. හරි. සුබ උදෑසනක් කට්ටියට. වෙන කිසි අරමුණක් ගන්න එපා. මගේ පුතේ මමත් රිස්ක් එකක් අරගෙන මෙතෙන්ට එන්නේ. එකක් පොලිසිය, අනිත් එක ලෙඩේ. ඕනම දෙයක් වෙච්චාවේ කියලා ඕගොල්ලෝ නිසා රිස්ක් එකක් අරගෙන ඉන්නේ. එහෙනම් මේ ගන්න රිස්ක් එක සාර්ථක කරගන්න ඕනේ. මේක මම මෙච්චර රිස්ක් එකක් ගන්නේ ඕගොල්ලෝ නිසා. ඉතින් නැගිටලා එන්නේ දැන් ළමයි 50 ගානක් ඉන්නේ, ළමයි 80ක්වත් ඉන්නවා. ඒක තමයි තත්ත්වය. කියන්නේ අපිට රූමනාව තිබ්බට ළමයිට එච්චර උමනාවක් නැහැ. ඉතින් නැගිටින්න උනන්දුවක් නැහැ. ඉතින් ඒක මට කරන්න දෙයක් නැහැ. ඒක අවාසනාව අපේ රටේ. හරි. දැන් ඒ ගැන බන කියලාවත් අඬලවත් හරියන්නේ නැහැ. ආපු කට්ටිය හරියට ගොඩ දාගන්න එක තමයි මගේ යුතුයකම. ඒ ආපු කට්ටිය හරි එක අරමුණක ඉඳලා මම මේ කියලා දෙන ටික වෙන WhatsApp message බලලා උදේ දවස නාස්ති කරන්නේ නැතුව හරියටම එක තැන ඉඳලා වැඩේ කරගන්න. මේ රෙකෝඩින් බලලා වැඩේ කරගන්න අමාරුයි. වෙලාව යනවා. මේ අහගෙන ඉන්න එක හරියටම අහන්න. ඒ අහන් ඉන්න එක මගේ පුතේ මනස එක තැනකට තියාගෙන පිස්සු කිලින් නැතුව අහගන්න. ඕසෝන් ස්තරය කියන්නේ පෘථුවියේ මතු පිට ඉඳලා කිලෝමීටර් 25ක් ඉහළින් පිහිටන ස්තරයක්. හරිද? මෙය පිහිටන්නේ පරිවර්තී අපරිවර්තී නැත්නම් ස්තර ගෝලය තුල. මොන ගෝලය තුලද? ස්තර ගෝලය තුල. ඕසෝන් ස්තරය. හරිද? ඕසෝන් ස්තරය පිහිටන්නේ පෘථුවියේ මතු පිට සිට කිලෝමීටර් 25ක් ඉහළින් ස්තර ගෝලය තුල. හරි. ඕසෝන් කියන්නේ O3 ඔක්සිජන් පරමාණු මගේ පුතේ කීයකින්ද? ඔක්සිජන් පරමාණු 3කින් සැදුම්ලත් අණුවක්. හරිද? ඔක්සිජන් පරමාණු 3කින් සැදුම්ලත් අණුවක් තමයි ඕසෝන් කියන්නේ. හරි. මෙයාගේ කෘත්‍යය තමයි පුතේ සූර්යාගෙන් පැමිණෙන පාරජම්බුල විකිරණ. සූර්යාගෙන් පැමිණෙන පාරජම්බුල විකිරණ. පාරජම්බුල විකිරණ අවශෝෂණය කරනවා. පාරජම්බුල විකිරණ අවශෝෂණය කරනවා. ඒ අවශෝෂණය කළාම මොකද වෙන්නේ පුතේ? අපිට ඒකෙන් එන බලපෑම් ප්‍රමාණය අඩු වෙනවා. හරිද? කියන්නේ ඕසෝන් ස්තරය කරන්නේ සූර්යාගෙන් එන පාරජම්බුල විකිරණ අවශෝෂණය කළා ඒ විකිරණ වලින් එන බලපෑම අවම කරනවා. හරි. දැන් මම ප්‍රශ්න ටික අහන්නේ මෙන්න මෙහෙම. ඕසෝන් ස්තරයේ පිහිටීම විස්තර කරන්න. පිහිටීම 1. 2. ඕසෝන් ස්තරයේ සෑදී ඇත්තේ කුමන අණුවකින්ද? ඔක්සිජන් පරමාණු 3කින් සැදුණා තන්නේ. එහි කෘත්‍ය මොකක්ද? සූර්යාගෙන් පැමිණෙන පාරජම්බුල විකිරණ අවශෝෂණය කිරීම. හරිද? ඔන්න ඔය ටික පාඩම් කරන්න. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? ඕසෝන් ස්තරයේ පිහිටීම කොහොමද කියන්නේ? පෘථුවියේ මතු පිට සිට කිලෝමීටර් 25ක් ඉහළින් ස්තර ගෝලය. දෙවෙනි එක ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? ඕසෝන් සෑදී ඇති අණුව කුමක්ද? ඔක්සිජන් පරමාණු 3කින් සෑදී ඇති අණුවකි. ඕසෝන් ස්තරයේ කෘත්‍ය සූර්යාගෙන් පැමිණෙන පාරජම්බුල විකිරණ අවශෝෂණය කිරීම. හරිද? ලෑස්තිද? ඔය ටික පාඩම් කරනවද? ප්‍රශ්න ටික දෙන්න. හරිද? කියන්න මට. මං විනාඩියක් දෙන්නද? හරි. හරිද? කොටද? ඉදුල දැන් හරි නේද? හරිද පුතේ? පාඩම්ද? හරි. අනිත් අය කො? හරි. ප්‍රශ්නයක් නෑ. තාම බුද්ධි කියන්නේ ලිව්වේ නෑ උනේ. මේ කරන්නේ එදා අර සිකුරාදා දාගත්ත ජෛව ගෝලීය ප්‍රශ්න සාකච්ඡා කිරීම මගේ ඇරිච් එක. හරි. ගෑල් ළමයි කො උත්තර දෙන්න. හරිද?
පාඩම් ප්‍රශ්න ටිකට උත්තර ලියන්න පුළුවන්. ඕකේද? හරිද? ඕකේලු. හරි. එහෙනම් හරි. හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නය. ඉදුල ජෛව ගෝලයේ පුතේ 11 වෙනි ප්‍රශ්නේ 12 වෙනි ප්‍රශ්නේ රෝගලක් අංක 1. හරි. පළවෙනි එක ඕසෝන් ස්තරයේ පිහිටීම. ඕසෝන් ස්තරයේ පිහිටීම කියන්න. රතු පෑනෙන් හරි වෙන පාටකින් හරි උත්තරේ ලියන්න. ඕසෝන් ස්තරයේ පිහිටීම. ඕසෝන් ස්තරයේ පිහිටීම. පළවෙනි ප්‍රශ්නේ ඕසෝන් ස්තරයේ පිහිටීම. ඕසෝන් ස්තරයේ පිහිටීම ලියන්න ශනිකව. ඕසෝන් ස්තරය කොහෙද තියෙන්නේ? ඕසෝන් ස්තරයේ පිහිටීම. පෘථිවි මට්ටමේ සිට 25 කිලෝමීටර් ඉහළින් ස්තර ගෝලය තුල. මට නෝට්ස් ටික ඉවරන්න ඕනේ කට්ටිය. නැත්නම් වැඩක් නැහැ කරන්න වැඩි. පෘථිවි මට්ටමේ සිට 25 කිලෝමීටර් ඉහළින්. හරි. දෙවන ප්‍රශ්නය. දුලක අංක 2. ඕසෝන් අණුව සෑදී ඇති අයුරු. 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 අපරිවර්තී කියන්නේ පුතේ ස්තර ගෝලයටම තමයි. ඊට පස්සේ පුතේ ඕසෝන් අණුව සෑදී ඇති අයුරු විස්තර කරන්න. කොහොමද? ඔක්සිජන් පරමාණු 3 එකතු වී සෑදී ඇත. ඔක්සිජන් පරමාණු 3 එකතු වී සෑදී ඇත. ඔක්සිජන් පරමාණු 3ක් එකතු වී සෑදී ඇත. ඔක්සිජන් පරමාණු 3ක් එකතු වී සෑදී ඇත. හරි. අතරම් පුතේ ඒකත් හරි. හරිද? තුන්වන ප්‍රශ්නය. රෝමිලක අංක 3. ඕසෝන් ස්තරයේ කෘත්‍ය. ඕසෝන් ස්තරයේ කෘත්‍ය. ඕසෝන් ස්තරයේ කෘත්‍ය ලියන්න. ඕසෝන් ස්තරයේ කෘත්‍ය සංගාල ලියන්න. ඕසෝන් ස්තරයේ කෘත්‍ය. ඕසෝන් ස්තරයේ කෘත්‍ය. හරිද? මොකද්ද පුතේ ඕසෝන් ස්තරයෙන් කෙරෙන්නේ? සූර්යාගේ සිට පැමිණෙන අහිතකර පාරජම්බුළු විකිරණ අවශෝෂණය. සූර්යාගේ සිට පැමිණෙන අහිතකර පාරජම්බුළු විකිරණ අවශෝෂණය. අවංකව ලියන්නේ. ඒක සිරාවටම කරන්න පුතේ. නැත්තම් ඒ වෙන මහන්සිය අපරාධ. මටත් ගෙදරලා පරිස්සම ඉඳාගන්න. එහෙම වෙන්නේ නැතුව මම එන්නේ ඔයා නිසා. සවය අවංක වැඩේ කරන්න. හරි. දැන් මතක් කරගන්න. දැන් පාඩම් කරන්න. මේ දැන් පස්සට කල් දාන්න එපා. පළවෙනි එක මොකද්ද? ඕසෝන් ස්තරය පිහිටීම. හරිද? පෘථිවි මට්ටමේ සිට 25 කිලෝමීටර ඉහළින් අපරිවර්තී නැත්නම් ස්තර ගෝලය තුල. 1. දෙවෙනි එක ඕසෝන් අණුව විස්තර කරන්න. ඔක්සිජන් පරමාණු 3කින් සැදුම්ලත් අණුවකි. 7. තුන්වෙනි එක ඕසෝන් ස්තරයේ කෘත්‍ය. සූර්යාගේ සිට පැමිණෙන අහිතකර පාරජම්බුළු විකිරණ අවශෝෂණය කිරීම. හරිද? හරිද ඒ ටික?
සූර්යාගේ සිට පැමිණ අහිතකර පාර ජම්බුළු විකිරණ අවශෝෂණය කිරීම. රත්තරන් පුතේ හරි. ඊළඟට ඕසෝන් ස්තරය හායනයේ බලපෑම. හරිද? ඕසෝන් ස්තරය හායනයේ බලපෑම. අංක 4. ඕසෝන් ස්තරය හායනයේ බලපෑම. මෙන්න මේවා. මේ දැන් පාඩම් කරන්න. හරිද? ඇසේ සුද ඇතිවීම සිදුවේ. ඇසේ සුද ඇතිවීම සිදුවේ. ඇසේ සුද ඇතිවීම කියලා කියන්නේ රත්තරන් පුතේ අපේ සච්චයේ සහ අක්ෂිකාචයේ ප්‍රෝටීන වල සංයුතිය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ වයසට ගියාමයි පාර ජම්බුළු විකිරණ හින්දායි. අක්ෂිකාචයේ ඒවා දැනගෙන යන්න. අක්ෂිකාචයේ ප්‍රෝටීන සංයුතිය වෙනස් වීම. එහෙම වෙන්නේ මොකේ බලපෑමෙන්ද? අක්ෂිකාචයේ ප්‍රෝටීන සංයුතිය වෙනස් වෙන. නැත්නම් ප්‍රෝටීන විනාශ වීම. ප්‍රෝටීන සංයුතිය වෙනස් වීම. එහෙම වෙන්නේ පාර ජම්බුළු විකිරණ වලිනුයි වයසට ගියාමයි. අපි ඇසේ සුද ඇතිවීම ගමු. ඊළඟට සමෙහි පිළිකා ඇතිවීම. සමෙහි පිළිකා ඇති වෙනවා. දැන් පාඩම් කරන්න. සමෙහි පිළිකා ඇති වේ. හරි. ඊළඟට ශාකවල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ශාකවල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය අඩපණ වීම. ඔන්න ඔය ටික රත්තරන් පුතේ දැන් පාඩම් කරන්න. ඕසෝන් ස්තරය හායනයේ බලපෑම. මම විනාඩියක් දෙන්නම්. හැමෝම අවංකව පාඩම් කරන්න. කාටවත් බොරු කරන්න එපා. රඟපාන්න එපා. හෘදේ සාක්ෂිත එකක පාඩම් කරන්න. පාඩම් නම් ඕකේ කියලා දාන්න හැමෝම. අවංකව. හරි. දාන්න පැත්තේ. කලබල වෙන්න එපා. හදිස්සියක් නෑ. දැන් ඉමීට පාඩම් කරන්න නැති වෙන්න කාලේ තියෙනවා පුතේ. ගෙදර ඉඳලා අයිස් ගහන්න එපා. 4 වෙනි ප්‍රශ්නේ. ඕසෝන් ස්තරය හායනයේ බලපෑම් කියලා. මේක බලන්න නැතුව තනින් ලියන්න බලන්න. තනින් ලියන්න. ශාකවල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය කියන්නේ දැන් ගස්වලට පාර ජම්බුළු විකිරණ අවශෝෂණය කරනම පුතේ හරිත ප්‍රද වර්ණකේ විනාශ වෙලා යනවා. ඒකයි හරි. ඉවරද? අසීස් ඉවරද? අභිෂේක මයික් කරිනානේ කියති. ඒකයි වෙලා තියෙන්නේ. සිනුජි ඉවරද? සදික් හරි. යෝනි කට්ටිය දාන්න හැමෝම. හරි. ඉවරද? දැන් පාඩම්ද? ඕසෝන් ස්තරය ගැන උච්චරයි දැනගන්න ඕනේ. තව එක දෙයක් තියෙනවා.
එක දෙයක් කිව්වේ මොකක්ද ඒ දේ? ඕසෝන් ස්තරය හායනයට බලපාන මිනිස් ක්‍රියාකාරකම් සහ වායු දෙකක් තියෙනවා පාඩම් කරගන්න. අන්න ඒ දෙක ඕනේ. හරිද? ඉවරද කට්ටිය? ඉවර නම් අවංකව ඉවර නම් ඕකේ කියලා දාන්න හැමෝම ඇක්ටිව් වෙලා තේ නිදා ගන්න එපා ඈ. යාතල්ලගේ ඇනුම් එරලා නිකන් උපකරණීය වගේ කොම කරලා යාර දැක්කහම පෙරේත කුඩු වගේ කුණු කෙල පෙරාගෙන ඉන්න එපා උදේට. දැන් මෙහෙමයි. කොරෝනා නෙමෙයි මොනවා හැදුනත් අපි ජීවත් වෙන්න බෑ. ඒ නිසා පණ ඇතු වැඩ කරන්න, රටට දෙයක් දායක කරන්න මහන්සි වෙන්න. දැන් උපන්න පළියට ජීවත් වෙන මිනිස්සු ලෝකෙට වැඩන්නේ. මහන්සි වෙන්න. ඉගෙන ගන්න. මොකක් හරි දෙයක් රට වෙනුවෙන් කරන්න. ඉතල තමන් වෙනුවෙන් දෙයක් කරගන්න රට වෙනුවෙන් පස්සේ හරි කරතයි. හරි. හරිද? දැන් ඊට පස්සේ ප්‍රශ්නාංක 5. ඕසෝන් ලියමු. හරිද? හරිද? ප්‍රශ්නාංක 5 මම මකනවා. හරි ලියාගත්තානේ. ඕසෝන් ස්තරය හායනයට බලපාන ක්‍රියාවලි සහ ඕසෝන් ස්තරය හායනයට බලපාන ක්‍රියාවලි සහ ඕසෝන් ස්තරය හායනයට බලපාන ක්‍රියාවලි සහ වායු වර්ග සඳහන් කරන්න. වායු වර්ග සඳහන් කරන්න. මෙන්න මේකයි වෙන්නේ. අපි ගත්තොත් එහෙම ඕසෝන් ස්තරය විනාශ වෙන්න බලපාන ප්‍රධාන වායුවක් තමයි CFC කියලා වායු විශේෂය. මේකේ නම ක්ලෝරෝෆ්ලෝරෝකාබන්. හරිද? ක්ලෝරෝෆ්ලෝරෝකාබන්. මේ වායු විශේෂයක්. කියන්නේ මේ වායු වර්ගයක්. මේකේ ක්ලෝරෝෆ්ලෝරෝකාබන් කියන්නේ මෙන්න මෙහෙම අණුවක්. හරිද? ඔන්න ඔහොම අණුවක්. ඕක. ඔය අණුව ඕසෝන් කියන ඕසෝන් කියන අණුව විනාශ කළා දානවා. මේක විනාශ කළා දානවා. ස්තරය විනාශ කරනවා. ඕසෝන් අපිට විසයි. නමුත් වායු වල ඉහළ තියෙනකොට එයා හොඳයි. CFC වායුව. CFC වායුව. ඊට පස්සේ නයිට්‍රජන් වල ඔක්සයිඩ්. කියන්නේ නයිට්‍රජන් ඔක්සයිඩ්. එක්ස් අකුර දාන්නේ මෙතනට එක තියෙන්න පුළුවන්, දෙක තියෙන්න පුළුවන්. නයිට්‍රජන් වල ඔක්සයිඩ්. මෙන්න මේ කට්ටිය මගේ පුතේ ඕසෝන් ස්තරය විනාශ කරනවා. හරිද? මෙයාව නිදහස් වෙනවා මෙන්න මේ ක්‍රමවලින්. හරිද? ශීතකරණවල. මෙතන ලියනවා ශීතකරණවල සිසිලන වායුව හැටියට තියෙනවා. ඊළඟට වායු සමීකරණවල සමන යාන්ත්‍ර වලින් යනවා. හරිද? ඒක ලියෙන්නේ නැත්නම් වායු සමන යාන්ත්‍ර වලින්. හරි. පුතේ ඊළඟට සීතකරණවල සිසිලන ඒ කවුද? හරි. මේ අයිත් වහම දැන් මේගොල්ලන්ට මේ මාවනනේ. හරි. මට මියුට් කරන්න ඕනේ. හරි. පුතේ ආයි මුල ඉඳලා කියන්න. අර දැහැන විදුනනේ. දැන් ඔයගොල්ලෝ ගෙදර දැහැනගෙන ඉන්නේ මේක ඔලුවට යනවා. නැත්නම් මඤ්ඤම් පාරේ නම් ඉන්නේ, දොයි මතේ නම් ඉන්නේ මේක ඔලුවට යන්නේ. CFC වායු, නයිට්‍රජන් ඔක්සයිඩ් කියන ಜಾති ටික ඕසෝන් ස්තරය විනාශ කරනවා. ඒ විනාශ කරන්න CFC නිදහස් වෙනවා සීතකරණ සිසිලන වායුව. වායු සමන යන්ත්‍ර වලින් යනවා. හරිද? මේ ප්‍රධාන වශයෙන් මේ දෙකෙන් CFC වායුව යනවා. නයිට්‍රජන් ඔක්සයිඩ් යනවා එන්ජින් වල
අභ්‍යන්තර දහනය අභ්‍යන්තර දහනය මගින් යනවා. ඔන්න ඔය ක්‍රියාවලි වලින් නයිට්‍රජන් ඔක්සයිඩ් පරිසරයට නිදහස් වෙනවා. නයිට්‍රජන් ඔක්සයිඩ්. හරි. පාඩම් කරමුද? හොඳට පාඩම් කරන්න. වෙන ලෝකයකට යන්න එපා. CFC වායුව නයිට්‍රජන් ඔක්සයිඩ් ඕසෝන් ස්තරය විනාශ කරනවා. ඒ විනාශ කළාම අහිතකර පාරජම්බුල විකිරණ පෘථුවියට එනවා. ඒමෙන් ඇසේ සුද ඇති වෙනවා. හමේ පිළිකා ඇති වෙනවා. ඇසේ සුද කියන්නේ අක්ෂිකාචයේ ප්‍රෝටීන ස්තරය විනාශ වෙලා ඒක විකෘති වෙලා ගියාම ඇහි සුදු පාට පටලයක් බැඳලා වගේ තියෙනවා. ශාකවල ප්‍රභා සංශ්ලේෂණය අවුල් වෙලා යනවා. ඒ නිසා ඕසෝන් ස්තරය කියන්නේ අතිශයින් වැදගත්. එයා අපිව සූර්යාගේ පාරජම්බුල විකිරණ වලින් ආරක්ෂා කරනවා. ඒක විනාශ වෙන හැටි මේ තියෙනවා. මෙන්න මේ ටික chart එක. ඔය ප්‍රශ්නට උත්තරය හැටියට ඇඳගන්න. දැන් මේ දැන් අදි හරි ලස්සනට ප්‍රශ්න මොන හරි තියෙනවද? සරි මයික් ඉවරද? ඕකේ කියලා දාන්න ඉවරද? හරි ඉවරද? වරක් වෙනවා. ඉවරද පුතේ? හරිද? අහවරයිද? හරි. ඉවරයි. හරි සතුටුයි හරි. ඕකේ. කට්ටිය හරිද? කාව්‍ය මයික් ඔන් කරන්න නෙමෙයි කිව්වේ. ඕකේ දාන්න කියලා. හරිද? හරි. වැඩේ හරිනේ. දැන් එතන හරි. ඊළඟ ප්‍රශ්නට යන්න අපි දැන්. ප්‍රශ්නාංක 13 දාන්න. ප්‍රශ්නාංක 13 ප්‍රභා රසායනික ධූමිකාව. හරි. ප්‍රශ්නාංක 13ට අග්ගාල යන්නේ. ප්‍රභා රසායනික ඉක්මන් කරමු. හරි. ගොඩ දැම්මනේ. දැන් ඕසෝන් ස්තරය ගැන ඕන දෙයක් පුළුවන්. හරි. ගේමක් ගහමු ලස්සනට පාඩම් කරමු. හරි. එන්න. ප්‍රභා රසායනික ධූමිකාව. ප්‍රභා රසායනික ධූමිකාව. ප්‍රශ්නක 13. ප්‍රභා රසායනික ධූමිකාව යනු කුමක්ද? ප්‍රභා රසායනික ධූමිකාව යනු කුමක්ද? ප්‍රභා රසායනික ධූමිකාව යනු කුමක්ද? එහි බලපෑම් විස්තර කරන්න. ප්‍රභා රසායනික ධූමිකාව යනු කුමක්ද? එහි බලපෑම් විස්තර කරන්න. හරි. හොඳට බලන්න මේ දේ. ප්‍රභා රසායනික ධූමිකාව යනු කුමක්ද? එහි බලපෑම් විස්තර කරන්න. හරි. මෙන්න මෙහෙමයි වෙන්නේ. රථ වාහනවල එන්ජින් තුල ඉන්ධන දහනය ඒ දහනයේදී පිට වෙනවා දහනය නොවුණු හයිඩ්‍රෝකාබන. මොනවද? දහනය වුණු හයිඩ්‍රෝකාබන නිදහස් වෙනවා. ඒ වගේම නයිට්‍රජන් වල ඔක්සයිඩ් නිදහස් වෙනවා. ඊළඟට හිරු එළිය එනවා. ඒ ටික ආවහම වායුගෝලයේ ඔක්සිජන් වායුවයි. ඕකෙන් හැදෙනවා හයිඩ්‍රෝකාබනයි මේ තුනම එකතු වෙලා නයිට්‍රජන් ඔක්සයිඩ් එකතු වෙලා සංයෝගයක් හැදෙනවා. ඒ සංයෝග දෙකක් තියෙනවා. එකක් තමයි පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට්, අනිත් එක පෙරොක්සි බෙන්සිල් නයිට්‍රේට් කියලා.
මෙන්න මේ දෙන්න හේතු වෙනවා ප්‍රභා රසායනික දූමිකාවට. මොනවටද හේතු වෙන්නේ? ප්‍රභා රසායනික දූමිකාවට. රසායනික දූමිකාවට. හරිද? ප්‍රභා රසායනික දූමිකාවට ඒ කට්ටිය හේතු වෙනවා. හරි. ආයෙන්න හොඳට කියනවා. රථ වාහන වල ඉන්ධන දහනය. මේක නගරාශ්‍රිතව වෙන්නේ. කාර්මික පැතිවල වෙන්නේ. රථ වාහන වල ඉන්ධන දහනය. දහනය නොවෙච්ච හයිඩ්‍රෝකාබන අංශු. ඒ කියන්නේ පුතේ කළු දුම වගේ අංශු. ඒ වගේම නයිට්‍රජන් ඔක්සයිඩ්. ඒ ටික පරිසරයට නිදහස් වුණාම හිරු එළිය වැටෙනවා. එළිය ඔක්සිජන් තියෙනවනේ. ඒ ටිකයි මේ හයිඩ්‍රෝකාබනයි නයිට්‍රජන් ඔක්සයිඩයි එකතු වෙලා පෙරොක්සි ඇසිටයි නයිට්‍රේට් පෙරොක්සි බෙන්සිල් නයිට්‍රේට් කියන සංයෝග ටිකක් හදනවා. ඕක පරිසරයේ මීදුම වගේ තියෙන. ඕක තමයි කියන්නේ මොකද්ද? ප්‍රභා රසායනික දූමිකාව කියලා. ඕක තේරුණාද? ඔය ප්‍රශ්නට උත්තරේ ලියන්න පුළුවන්ද? අවංකවද? ඕක ලියා ගන්න පුළුවන්? පැහැදිලිද? ඔව්ද නැද්ද කියලා දාන්නවට බලන්න. ඔව්ද නැද්ද? තව විස්තර කරන්න ඕනේද? නැහැ. ආහරි. බැරිද මදිද? ආයි කියන්න ඕනේද? මට තේරුන්නේ නැහැ. හොඳයි. තේරුණා. අවංකව දාන්න බය වෙන්න එපා. වයින්නේ ඔක ටිකක් අච්චු පොතේ අතිරේකව තියෙන කාරණාවක්. හරිද? හරිද? ඕකේ. ආයි කියන්න. හරි. ආයි කියන්න. හොඳට බලන්න. රථ වාහන නැත්තම් එන්ජින් වල අභ්‍යන්තර දහනයේදී නිකුත් වෙනවා දහනය නොවිච්ච හයිඩ්‍රෝකාබන. මොනවද? ගිනි ගත්ත නැති හයිඩ්‍රෝකාබන. ඒ වගේම නයිට්‍රජන් එන්ජින් ඇතුළේදී නයිට්‍රජන් ඔක්සයිඩ් හැටියට ක්‍රියා කරනවානේ. ඒ නයිට්‍රජන් ඔක්සයිඩයි මේ දහනය නොවිච්ච හයිඩ්‍රෝකාබනයි පරිසරෙට නිදහස් වුණාම වායුගෝලයේ ඔක්සිජන් උත් තියෙනවා. ඒ ටිකත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට්. මේ නම් ඕගලන්ට ඕනේ නැහැ. හරි මං ආයි කියනවා. හරි දැන් මෙසේජ් උඩ බලන්න. ආයි කියන්න. රථ වාහන වල එන්ජින් ඇතුලේ ඉන්ධන දහනේ පිට වෙනවා. දහනේ නොවිච්ච හයිඩ්‍රෝකාබන. ඊට පස්සේ පුතේ නයිට්‍රජන් ඔක්සයිඩ්. ඒ ටික නිදහස් වුණාට පස්සේ වායුගෝලයට ඉරු එළියට වැටුනහම ඔක්සිජන් වායුවත් එකතු වෙලා මේ තුන් දෙනාම එකතු වෙලා හදනවා සංයෝග ಜಾති දෙකක්. එකක් පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට්, අනිත් එක පෙරොක්සි බෙන්සිල් නයිට්‍රේට්. ඔය සංයෝග දෙකෙන් ප්‍රභා රසායනික දූමිකාව. කියන්නේ මේ සංයෝග වායුගෝලයේ මීදුම වගේ මේ දවල්ටත් තියෙනවා. මීදුම තියෙන්නේ මේ දැන්නේ. නමුත් මහදවලුත් මීදුම වගේ පරිසරයේ රැඳෙනවා. ඕක තමයි පුතේ ප්‍රභා රසායනික දූමිකාව කියන්නේ. පැහැදිලිද? අවංකව දැන් දිදුල හරිද? හරි. ප්‍රභා රසායනික දූමිකාව කියන්නේ මොකද්ද? ප්‍රකාශ රසායනික දූමිකාව කියන්නේ ප්‍රභා රසායනික දූමිකාව කියන්නේ දෙකම එකයි. මම කිව්වේ ඒක. හරි දැන් හරිද? ඔසන්දි ප්‍රශ්න මුකුත් තිබේද? ඕකටම තමයි ප්‍රකාශ රසායනික දූමිකාව කියන්නේ. ප්‍රභා රසායනික දූමිකාව කියන්නේ දෙකටම එකම නම කියන්නේ. හරි. එහෙනම් මම ලියන්නම් උත්තරේ. ඊළඟ ඒගොල්ලන්ට පාඩම් කරන්න දෙන්න. ලියන්න මෙහෙම. රථ වාහනවල ඉන්ධන දහනයෙන් ඔන්න උත්තරේ. වෙනස් පාටකින් ලියන්නේ. රථ වාහනවල ඉන්ධන දහනයෙන් පිට වූ දහනය නොවුණු හයිඩ්‍රෝකාබන සහ දහනය නොවුණු හයිඩ්‍රෝකාබන සහ දහනය නොවුණු හයිඩ්‍රෝකාබන සහ දහනය නොවුණු හයිඩ්‍රෝකාබන සහ රථ වාහනවල ඉන්ධන දහනයෙන්
පිට වූ දහනය නොවුණු හයිඩ්‍රෝකාබන් සහ නයිට්‍රජන් වල ඔක්සයිඩ් පරිසරයට නිදහස් වේ. හරි. ඊට පස්සේ ඊළඟ කරුව හරිද පුතේ? ඊළඟ කරුව වායුගෝලයේ ඇති ඔක්සිජන් වායුව සූර්යාලෝකයේ හමුවේ ඉහත පිට වූ ද්‍රව්‍ය සමග වායුගෝලයේ ඔක්සිජන් වායුව සූර්යාලෝකයේ හමුවේ ඉහත පිට වූ ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කර වායුගෝල ඔක්සිජන් වායුව සූර්යාලෝකයේ හමුවේ ඉහත පිට වූ ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කර පින්න මේ සංයෝග දෙක ලියන්න. පෙරොක්සි ඇසිඩයි නයිට්‍රේට් සහ පෙරොක්සි බෙන්සිල් නයිට්‍රේට්. මේ අකුරු ටික ලියුවා නම් ඇති. පෙරොක්සි ඇසිඩයි නයිට්‍රේට් ඉරා පෙරොක්සි බෙන්සිල් නයිට්‍රේට් සෑදේ පෙරොක්සි ඇසිඩයි නයිට්‍රේට් සහ පෙරොක්සි බෙන්සිල් නයිට්‍රේට් සෑදේ. එතනම මේ නිසා ප්‍රකාශ රසායනික ධූමිකාව නැත්තම් ප්‍රභා රසායනික ධූමිකාව නිර්මාණය වේ. මේ නිසා ප්‍රකාශ රසායනික ධූමිකාව නිර්මාණය වේ. හරි. දැන් හරිද කියන්න මට? අවංකව පුතේ පැහැදිලිව තේරුණාද? හැලෙන්න එපා දැන්. කොහොම ගියාම වැඩි අපරාධයක් වෙනවා. හරි නිදා ගන්නවත් දන්නේ නැහැ. අඩු ඌව පාඩම් කරන්න බෑ. ඌව කම්මැලි කියලා හිතලා හරියන්නේ නැහැ. හරි තේරුණාද? අවංකව මට කියන්න. දැන් හැමෝම කියන්නේ ප්‍රභා රසායනික ධූමිකාව හැදිච්ච හැටි තේරුණාද? ඔව්. අනිත් අය හැමෝම දාන්න පුතේ. හරි. ඉක්මන් කළා. ඔව්. අවංකව දිදුල ප්‍රශ්න මොකුත් තියෙනවද? නැද්ද? මට කියන්න. දිදුල මොනවා හරි ප්‍රශ්න තියෙනවද? පැහැදිලිද කියන්න මට? හරි දැන් ඕක හැදෙන හැටි අහනවා අඩුයි. නමුත් හැදෙන්න ඕන කරන දේවල් ටික දැනගන්න. මොනවද? දහනේ නොවිච්ච හයිඩ්‍රෝකාබන, නයිට්‍රජන් ඔක්සයිඩ්, හිරු එළිය, ඕසෝන් වායුව කියන්නේ හැදෙන ඔක්සිජන් වලින්. ඒ ටික එකතු වෙලා ඔය සංයෝග දෙක හැදෙනවා. ඔය හැදුනට පස්සේ ප්‍රභා රසායනික ධූමිකාවක් මේ මහදවල් වායුගෝලයේ මීදුමක් හැදෙනවා. ඒක වෙන්න බැරි වැඩක්. හරිද? අවංකව කවුරු තැලෙන්න එපා. 8 වෙනකම් මං ගානට වැඩේ අදිනවා. තව ප්‍රශ්න. ඒතකොට මට ඉතුරු වෙන්නේ මේක ප්‍රශ්න වලින් හොඳට විභාගෙට එන තැන් අල්ලලා දුන්නාට පස්සේ ඔයාලට විභාගෙට එන්නේ මේ ටික කියලා අල්ලලා දුන්නාට පස්සේ මේ එන තැන් විතරයි කතා කරන්නේ. මේ ප්‍රශ්න වලින් මේ ප්‍රශ්න ටික විභාගෙට එනවා. මේව හොඳට අහන් ඉන්න.
මේවා පාඩම් කරන්න වෙනම අඤ්ඤං ගහන්න එපා. හරි. දැන් ඊළඟට යන්න අපි ප්‍රභා රසායනික භූමිකාවේ බලපෑම. දෙයට බලන්න. දැන් පාඩම් කරමු. හරි. වෙන මුකුත් මේ අඳින්න යන්න එපා පොඩි උන්වගේ අර අසිස්ස ලස්සන කතාවක් 11 වසරේ ළමයි 1 වසරේ ළමයි වැඩ කරන්න එපා. හරි. දැන් පාඩම් කරමු. ප්‍රභා රසායනික භූමිකාව නිසා ඇතිවන බලපෑම. සසන පද්ධතියට බලපෑම නිසා කැස්ස හතිය වගේ ආබාධ ඇති වෙනවා. ඌ අහනවා එක්සෑම් ඈ. ශාක වලට විසහිත වීම නිසා ශාක වර්ධනය ආහාර නිෂ්පාදනය අඩපණ වෙලා යනවා. වාතයේ පාරදර්ශක බව අඩු වෙලා යනවා. රෙදිවල රබර් වල ගුණාත්මක බව අඩු වෙන අතර වර්ණයක් නැති වෙලා යනවා. හරි. මගේ පුතේ ඔය 4 පාඩම් කරන්න ඕකෙන් 2ක් විතර ලියන්නේ. ප්‍රකාශ රසායනික භූමිකාව නැත්නම් ප්‍රභා රසායනික භූමිකාවේ බලපෑම 4ක් තියෙනවා. පාඩම් නම් මං නිශ්ශබ්දව ඉන්නම් හැබැයි කට්ටිය නිදා ගන්නවා. පපුවට එකගව පාඩම් කරන්න. මම මේක අයින් කරන්න අපි කුණ්ඩවාලයක් පැත්තකින් ඉස්සර පේන්න කියලා. පාඩම් නම් ඕකේ කියලා දාන්න. හරිද? ඉවරද පාඩම් ලියන්න පුළුවන්ද? කට්ටිය ඕකේද? ඕකේ නම් ඕකේ කියලා දාන්න. මම මේක අයින් කරන්න. පාඩම්ද? අවංකව කිය. තාම නැද්ද? ඉවරද? නුගිත් පාඩම්ද? හරිද? ඉවරද? හරිද පුතේ? සසර පද්ධතියට බලපෑම නිසා කැස්ස හතිය ඇති වෙනවා. කහිනවා ඔය මීදුම හින්දා. ඊළඟට විස සහිත නිසා ආහාර නිෂ්පාදනය අඩාල වෙනවා. ශාක වලට. වාතයේ විනිවිද පේන ගතිය, පාරදර්ශක ගතිය නැති වෙලා යනවා. ඔය කොළඹ යනකොට මූලේ ඉතින් අර කළු දුම වගේ රැඳෙනවා. ඒ වාහන වල පිට වෙන දුම් ටික රැඳිලා සමහර ලාවට ඒ චෙන්නයි වල, චීනි බීජිං වල වායුගෝලේ හැමතිස්සෙම මීදුම වගේ තියෙනවා. ඒ මොකද්ද? මේ ප්‍රභා රසායනික භූමිකාව. හරිද? ඔය ටික ලියන්න බලන්න නැතුව තනිය අවංකව ලියන්න. ඉවරද? ඔක්කොම හරිනම් ඕකේ පාරක් දාන්න. කට්ටිය උත්තර නෑනේ පුතේ. හරි. ලිව්වද? හරි. එහෙනම් හරිද? හරි. දැන් හරි. විරංජනය කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. මම ඒක දැක්කේ නෑ. හරි.
ඕකේ මේ ගොඩක් කලින් දාලා මම දැක්කේ නෑ. හරි හරි. හරි විරංජනේ කියන්නේ මේකයි. විරංජනේ කියන්නේ පුතේ තාම ලියනවා. අයියෝ ආහා දාන්න. තාම ලියනවා කියන්නේ ඉතින් පාඩම් නැහැ කියන සීන් එකනේ. විරංජනේ කියන්නේ පාට නැති වෙලා යනවා කියන එක. විරංජනේ කියන්නේ මොකද්ද? පාට නැති වෙලා යනවා කියන එක. කියන්නේ වර්ණය වෙනස් වෙලා යනවා. හරිද? වර්ණය නැති වෙලා යනවා. හරි. මතක් කරගන්න. හරිද පුතේ? මොනවද? ඒ මීදුම ඇදුනහම ශ්වසන පද්ධතියට බලපෑම වෙලා කැස්සහා තියෙනවා. ශාකල් විසවීම නිසා ප්‍රභා සංශ්ලේෂණය අඩපණ වෙලා යනවා. වාති විනිවිද පේන ගතිය පාරදර්ශක ගතිය නැති වෙලා යනවා. රබර් වල රෙදි වල ගුණාත්මක ගතිය කියන්නේ වර්ණය කියන එක නැති වෙලා යනවා. වර්ණය නැතිවීම තමයි දිතුල විරංජනය කියන්නේ. විරංජනකාරක වර්ණය නැති කළා දානේ. කියන ඇඳුම් වල පාටවල් කොළඹ පැත්තේ අඳින ඇඳුම් කාලිකින් පාටවල් කන පාට වෙලා යන්නේ. ඒකයි. හරිද? ඕකේ. දැන් නම් ඇති පරක්කුයි. ඒක හරි. දැන් ඊට පස්සේ එන්න ලියලා ඉවරයිනේ. දැන් ඔළුවේ තියෙනවානේ ප්‍රභා රසායනික භූමිකාව. හරි. 13 වෙනි ප්‍රශ්නේද? ඊළඟ ප්‍රශ්නේ අපිට කීයක් තියෙන්නේ? දාන්න. හරිද? ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්න. ප්‍රශ්නාංක කීයද අපිට තියෙන්නේ? දාන්න පරක් වෙනවා. ප්‍රශ්නාංක 14 නේද? පුතේ 8 නෙමෙයි. ඒ ඔයාටනේ 14. දාන්න 14 වෙනි ප්‍රශ්නේ. හරි 14. දාන්න ජෛව එක්රැස් වීම යනු කුමක්ද? හරි. ඔන්න ඔය ප්‍රශ්නෙත් අහන මේ ප්‍රශ්න ටික ටයිප් කරලා දුන්නේ නැහැ. ගන්න විදිහ print out ගන්න කොහෙන්ද මම මොකක් කරන්නේ? පොත් ගහන්න අනාතයි. ජෛව එක්රැස් වීම යනු කුමක්ද? කියන්නේ ජෛව එක්රැස් වීම යනු කුමක්ද? ජෛව එක්රැස් වීම යනු කුමක්ද? ජෛව එක්රැස් වීම යනු කුමක්ද? එලෙස එක්රැස් වන ද්‍රව්‍යවල එලෙස එක්රැස් වන ද්‍රව්‍යවල ලක්ෂණ ලියන්න. ජෛව එක්රැස් වීම යනු කුමක්ද? එලෙස එක්රැස් වන ද්‍රව්‍යවල ලක්ෂණ ලියන්න. හරි. දිදුල ඕක ප්‍රශ්නයක් නෑ. ජෛව එක්රැස් වීම කියන්නේ. ඕක ඔය ප්‍රශ්නේ අහන්නේ ඔය යට කෑල්ල අහන්නේ. ජෛව එක්රැස් වන ද්‍රව්‍යවල ලක්ෂණ. එක්සෑම් අහලා තියෙනවා. මං ප්‍රශ්න ටික ඊරෑ හොයලා ඔවා කියවලා තමයි ලෑස්තිලා ඉන්නේ. ඒකට ඔයගොල්ලන් කියන්නේ මට කියවගෙන යන්න තමයි ප්‍රශ්න ටික මේව අහලා තියෙනවා. ජෛව එක්රැස් වීම කියන්නේ පුතේ අපි ගත්තොත් එහෙම ආහාර දාමයක එක් එක් පෝෂී මට්ටම් වල විස රසායනික ද්‍රව්‍ය එක්රැස් වීම තමයි ජෛව එක්රැස් වීම කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම පුතේ අහන්නකො දතහන්. අපි ගත්තොත් දැන් මගේ පුතේ අපි හිතනවා ශාකයක් තියෙනවා. තෘණ ශාකයක්. ඒක ශාක භක්ෂක මත්ස්‍යයක ආහාරයට ගන්නවා. හරි. ඊට පස්සේ ඒ මත්ස්‍යව අපි ආහාරයට ගන්නවා මිනිසා. ඔය චිත්‍රය ඇඳලා ඉන්න බෑ. දැන් එතකොට මේ ශාක වලට එක්කව වෙනවා විස රසායනික ද්‍රව්‍ය. විස රසායනික. මේ ජලාශයට දැම්මොත් ඒ විස රසායනික ශාකය ඔස්සේ කාටද යන්නේ? මත්ස්‍යයට යනවා. මත්ස්‍යයෙන් අපිට එනවා. හරි. වැඩිපුරම ද්‍රව්‍ය සාන්ද්‍රගත වෙන්නේ මෙයාගේද ඉලක්කම් දාන්න බලන්න. කාගේද වැඩිම ද්‍රව්‍ය සාන්ද්‍රගත වෙන්නේ?
මට දාන්න. එකේ එක කියලා දානවා. හොඳට හිතන්නකෝ. ඔයගොල්ලන්ගේ මොලේ තරම උතරින් බලාගන්නේ. සමුත් කාගේද වැඩිම ද්‍රව්‍ය එක්ක ඇස්සෙන්නේ? දාන්නේ සමුත්. සතු. හරිද? කො තුන්වෙනි එක්කෙනාගේ. ඇයි ඒ? පළවෙනි එක්කෙනාගේ පුතේ එක ගහක් දැන් ගහකට එන්නේ පොඩ්ඩයි. එක ගහද මාළුව කන්නේ? නෑ. ගස් කීපයක් ආහාරට ගන්න. ඒතකොට මාළුවට වැඩි යනවා. අපි මුළු ජීවිත කාලෙම එක මාළුවද කන්නේ නෑ. මාළු ගොඩක් කනවා. එතකොට අපේ ඇඟේ තමා වැඩියෙන්ම ද්‍රව්‍ය ක්‍රැස් වෙන්නේ. ජෛවික රැස්වීම කියලා කියන්නේ ආහාර දාමයක එක් එක් පෝෂී මට්ටම් වල විස රසායනික ද්‍රව්‍ය එක් රැස්වීම. ඔක අච්චු පොතේ තියෙන ටික දිග නිර්වචනයක්. අපි ලියමු ලස්සන. ලස්සන ලියන්න. පැහැදිලි නේද? ලොකු බරක් නැහැනේ. හරි. අවුලක් නැහැනේ. හරි. හරි. හැබැයි ශක්ති උත්සර්ජනය නිසා මිනිසාට එන්නේ ශක්තියනේ මහත්ය උත්සර්ජනයනේ ද්‍රව්‍ය උත්සර්ජනය නේද? ද්‍රව්‍ය ටික පිට වෙලා යනවාද? ද්‍රව්‍ය ටික පිට වෙලා යනවාද ඊතුල? විස රසායනික පිට වෙලා යනවාද ඒකේ? මට උත්තර දෙන්න. නෑ එච්චරයි. එහෙනම් එච්චර එකතු වෙනවා. ඒක තමයි හේතුව. ලියන්න. රතු පෑනේ ලියා ගන්න. ජෛව එක්රැස්වීම යනු ජෛව එක්රැස්වීම යනු ආහාර දාමයක එක් එක් පෝෂී මට්ටම් වල 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 විස රසායනික ද්‍රව්‍ය එක් රැස්වීම. ආහාර දාමයක එක් එක් පෝෂී මට්ටම් වල විස රසායනික ද්‍රව්‍ය එක් රැස්වීම. හරි. ආහාර දාමයක එක් එක් පෝෂී මට්ටම් වල විස රසායනික ද්‍රව්‍ය එක් රැස්වීම. හරි. දැන් ඉතනත් හරි. එහෙම එක් රැස් වෙන ද්‍රව්‍ය වල ලක්ෂණ මොනවද? චම්මනි මොකද කරන්නේ? ඇඟිලි තියන් ඉන්නේ වෙරද? හරිද? නන්නනවානේ. හරි. දැන් ඔය එතකොට තමයි ගැස්සිලා යන්න බලන්න කඩේට පේන්නේ නැති යනවා. හරි. ආහාර දාමයක එක් එක් පෝෂී මට්ටම් වල විස රසායනික ද්‍රව්‍ය එක් රැස්වීම. ඒ වගේ එක් රැස් වෙනීමේ ලක්ෂණ ටිකක් තියෙනවා. මේ බලන්න. ඔන්න. ඉන්නේ ලක්ෂණ ටික පාඩම් කරගන්න. හරිද? අපි පාඩම් කරමු. මේක විභාගෙට අනිවාර්යෙන් අහනවා. පළවෙනි එක මොකද්ද? ඔය බලන්නකෝ කොල්ලෝ දිදුල. දැන් ශ්වසනයේදී වැය වෙන්නේ රත්තරන් පුතේ ශක්තිය නිපද වෙනවා. ඒ නිපද වෙන්නේ ග්ලූකෝස්. මේ ග්ලූකෝස් නෙමෙයිනේ කොල්ලෝ. මේ රසායනික ද්‍රව්‍ය වල විස දේවල්. ඒවා ජෛවික රසන ද්‍රව්‍ය ලක්ෂණ. දිගු කාලයක් නොනැසී පවතිනවා. ජීවි දේහෙන් දේහයට ගමන් කරනවා. මේදයේදී වෙනවා. ජෛව රසායනික ලෙස සක්‍රීය වෙනවා. එහෙනම් ඔය ටික පට්ටම වැදගත්.
මගේ වචනෙන් කිව්වොත් මාර වැදගත්. එයි. ඌ අහනවා ව්‍යුහගතේ රචනා ප්‍රශ්න වල හැංගිච්ච තැන් වලින් ඕක දැනගෙන යන්න. හරි. ලියා ගන්න පාඩම් කරලා මේ උදේට උගන්වන්නේ ඇත්තම කිව්වොත් එක්සෑම් එකටම තමයි. අර මේ තියරි ටික කවර් කරන්නේ පාඩම් ටික කරන්න ඕන නිසා. මට හිතෙනවා දැන් තව පාඩම් දෙකයි තියෙන ඒ දෙක ඕනෙත් නැහැ කියලා. ඒ වුණාට ඒකත් කරන්න බෑ. හරි. පාඩම් කරන්න දෙන්න. ජෛව ගෝලය තමයි උගන්වන්න ඕනේ ඔයගොල්ලන්ට. හරි. මැසේජ් දාන්න එපා ඉස්සෙල්ලා පාඩම් කරලා. මට පේන්නේ නැහැ ඒකයි කිව්සේ. හරිද? ඉවරද වැඩේ? ගොඩද? ඉවර නම් ඕකේ කියලා දාන්න. දිගු කාලයක් විනාශ වෙන්නේ නැතුව තියෙනවා. ජීවිතේ හින්දේට ගමන් කරන්න පුළුවන්. මේදයේ දිය වෙනවා. ජෛව රසායනික සක්‍රිය වෙනවා. කතරම් පුතේ කියන්න දෙයක් නැහැ පාඩම්. ඉවර නම් ඕකේ කියලා දාන්න. ඔය පින්තූරෙත් එක්ක පාඩම් කරන්න. ඕකේ. දැන් ඌව හලා ගන්න එපා. මොනවද නම් ඉගෙනුවා මතක නම් නැහැ කියයිද දන්නේ. කුමාරෂි මොකද පරක්කුනේ ඉඳ ගියාද? ගහන්න. සෝරි. හරි ඉවරද කට්ටිය? හැමෝම දාන්න. තව වෙලාව ඕනේ කියන අය තව වෙලාව ඕනෙස පාඩම් නැහැ බයින්නේ නැහැ කියන්න අවංකව. මේ සතියෙන් පස්සේ අපිට තියෙන තව පාඩම් දෙකයි. මේ ජෛව ගෝලය කියන එක පන්තියට ආවටත් පස්සේ ආයිත් උගන්වනවා. හේතුව එක්සෑම් එකට දැන් මට හිතෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික ආයෙ කරන්න ඕනේ. ඕන වෙලාවක ඕනෙස වෙලාව ආහාර ගන්න. අනිත් අය එතක අනිත් අය මචං WhatsApp එකේ මොකද මැසේජ් බලන්න යන්න එපා. මචං හරිය මැසේජ් එකක් දාලා බලන්න එපා. ඉතින් තමන් ඔළුව එකට අරගෙන ඔය ටික පාඩම් කරන්න. මෙච්චර වෙලාවක් කියපුවා. ඕසෝන් ස්තරය ගැන ගන්නපුවා. ඊළඟට ප්‍රභා රසායනික භූමිකාව ගැන ගන්නපුවා. ජෛවික රැස්වීම ගැන ගන්නපුවා. පාඩම් කරන්න දෙන්න. හදිසි නෑ. ඩේටා කැපෙන්නෙත් නෑනේ මේ නයිට් ටයිම්. ඉවරද? අන්තිමේක තේරෙන්නේ නෑ. ඒ කියන්නේ මෙහෙමයි. මේ ජෛව රසායනික ලෙස සක්‍රීය ද්‍රව්‍ය වීම කියන්නේ මේගොල්ලෝ ඇඟ ඇතුලේ රසායනික ප්‍රතික්‍රියා වලට දායක වෙනවා. කියන්නේ ඒගොල්ලෝ කිමිකල් රියැක්ෂන් වලට එක්කාසු වෙනවා. ඒගොල්ලෝ ඒව වේගවත් කරනවා. අන්න ඒක තමයි කියන්නේ ජෛව රසායනික ලෙස සක්‍රීය වෙනවා කියන්නේ. ඒගොල්ලෝ ඇඟ ඇතුලේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාවලට දායක වෙනවා. ඒගොල්ලෝ ප්‍රතික්‍රියාවන් සිද්ධ කරනවා පොටින් කියුවොත්. ප්‍රතික්‍රියාවන් වෙනස් කරනවා. ඒකයි වෙන්නේ. ජෛව රසායනික ලෙස ඇඟ ඇතුලේ ප්‍රතික්‍රියාවලට එක්කාසු වීමක් වෙනවා. ඇති නේද වෙලාව? හරි. දැන් ඇතිනේ. ඒක භයානක අම්මෝ මාර භයානකයි. ඒකනේ මැරෙන්නේ මිනිස්සුට අග්ගාලා. හරිද? දැන් ඉන්න පුතේ ඊළඟට ඔන්න වැදගත් තැනක් ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ කතා කරන්න. හරිද? ජෛවික රැස්වීම හරි. ඔන්න අපේ සුපුරුදු මාතෘකාව. ශාන් මොකද දඟලන්නේ? ශාන් පාඩම් කරන්න ඕනේ. හරි. සුපෝෂණය. හරි. ඒක පුතේ ලියන්න.
ඔව් ඉතින් පොතේ තමයි ලියන්නේ කිව්වා මෙච්චරක් වේ. ලොකෝ මාරු කියන්නේ. හරි පොතේ තමයි ලියුවේ ඉච්චලා. වෙන කොහෙද ලියන්නේ නැහැ නේද? හරි තා ඊට හරි ඒ පරක් කියනවා. එන්න පුතේ මේ විලාවේ තනිකරම අර කොළවල ලිව්වනම් කමන්නේ ඒ ටික අර ජෛව ගෝලීය පිටු 40 පොතක් ගන්න කිව්වේ. අන්න ඒක දැන් අලවන්න. හරිද? ආතල් දෙනවනේ පුතේ උදේ පාන්දර. ඉස්සෙල්ලින් ඉඳපා මෙහෙට. හරි. හරි පුතේ. ඊට පස්සේ සුපෝෂණය. හරි. හොඳට කියලා දෙනවා වෙන කිසි දෙයක් එපා. රත්තරනේ අවංකව කියන්නේ මේ පැත්තේ ඉන්න මඤ්ඤං ගහන්න එපා. සුපෝෂණ. ප්‍රශ්න ටික දෙනවා මේක ඇඳලා ඉවරලා. සුපෝෂණය. හරි. සුපෝෂණය කියන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. මිනිස් මල මුත්‍රා. මල මුත්‍රා. ඊට පස්සේ කුසි රසායනික. කුසි රසායනික. කුසි රසායනික කියන්නේ කෘෂි කර්මයේදී යොදා ගන්න රසායනික ද්‍රව්‍ය. රසායනික. කුසි රසායනික. රසායනික. ඊට පස්සේ පුතේ මිනිස් මල මුත්‍රා කුසි රසායනික ඊළඟට හෝටල් වල නිකුත් කරන රසායනික ද්‍රව්‍ය. ওই ටික දල වශයෙන් කියමුකෝ අපි. ඔන්න වගේ දේවල්. ජලයට එක්කව වෙනවා. ජලාශවලට. ජලාශවලට එකතු වීම. එකතු වීම. එහෙම ජලාශවලට එක්කාසු වුණාම ජලාශවලට අයන ಜಾති දෙකක් එකතු වෙනවා. ඒ අයන ಜಾති දෙක නයිට්‍රේට් අයන. නයිට්‍රේට් අයන. අනිත් ඒවා ෆොස්ෆේට් අයන. ෆොස්ෆේට් අයන. මෙන්න මේ අයන ಜಾති දෙක ජලාශවල රැඳුනහම මෙම අයන නිසා ජලාශවල පුතේ ජලාශවල ඇල්ගී වර්ධනය වෙනවා. මොන ඇල්ගීද? ඇල්ගී වර්ධනය වෙනවා. හරිත ඇල්ගී හැදෙනවා. ඇල්ගී වර්ධනය. ඒ හරිත ඇල්ගී වර්ධනය වුණාම ජලාශ මතු පිට කොළ පාට වෙනවා. ජලාශ මතු පිට මොන පාටද වෙන්නේ? එවිට ජලාශ මතු පිට කොළ පැහැයක් ගැනීම. කොළ පාට වී. එතකොට අභ්‍යන්තරයට හිරු එළියේම මොකද වෙන්නේ? නතර වෙනවා. එවිට ජලාශ වලට හිරු එළිය ඒම නතර වේ. එතකොට මොකද වෙන්නේ? ශාක මිය යනවා. ශාක මිය යයි. ඊළඟට ඒ නිසා සතුන් මිය යනවා. ඊළඟට ඒ හින්දා නිර්වායු තත්ත්වය ඇති වෙනවා. ඔක්සිජනුත් නැහැනේ. නිර්වායු තත්ත්වය ඇති වෙනවා. වචන පොලා ගන්න මං ටිකක් චිත්‍රයක් වගේ යනවා. නිර්වායු තත්ත්වය ඇති වෙනවා. මේවා බලා ගන්න. ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ජලයේ BOD යගේ බයොලොජිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. හරිද? බයොලොජිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. එහෙම වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? නිර්වායු බැක්ටීරියාව ක්‍රියා කරනවා. මෙහෙන් ලියනවා නිර්වායු බැක්ටීරියාව ක්‍රියා කරනවා. මොන බැක්ටීරියාවද? ඇල්ගීත් මැරෙනවා. ඇල්ගීත් වැඩි වුණාට පස්සේ ඇල්ගීත් මැරෙනවා. ඇල්ගීත් මිය යනවා. මියයි. එතකොට නිර්වායු බැක්ටීරියාව ක්‍රියා කරනවා. මොන බැක්ටීරියාවද? නිර්වායු බැක්ටීරියාව. බැක්ටීරියා. ඒගොල්ලෝ පිට කරනවා වායු ජාත 3ක්. පේන්නේ නැද්ද? මෙන්න මේ වායු ජාත. මදීද CH4 H2S ඇමෝනියා කියන වායු ජාත 3 පිට කරනවා. ඒ නිසා ජලාශ ගඳ ගන්නවා. ඕකේ බලපෑම් ටික මම වෙනම පාඩම් කරවන්නම්. ඉස්සෙල්ල ක්‍රියාව. ඔන්න
සුපෝෂණය කියන එකේ ක්‍රියාවලිය. හොඳට අහගන්න. හොඳට අහගන්න. මේ එක අකුරක් නෑර පාඩම් කරන්න. හොඳට බලන්න. සුපෝෂණය මගේ පුතේ කාට හරි මේකේ පේන්නේ නැති දැන් තියනවාද? අවුල් තැන් තියනවාද? කියන්න. අවුල් තැන් තියනවාද? අවුල් තැන් සර් ඒක පොතේ ලියන්නද? ඒක වැඩක් නෑ. හරි ප්‍රශ්න ඉවරයි. අවුල් තැන් කාට හරි පේන්නේ නැත්නම් නෑනේ. හරි නෑ. හරි. හොඳට බලන්න. දැන් පාඩම් කරන්න. මිනිස් මල මුත්‍රා කුසි රසායනික හෝටල්වල අපද්‍රව්‍ය ජලාශ වලට එකතු වෙනවා. හරිද? මොනවාද? මිනිස් මල මුත්‍රා හෝටල්වල අපද්‍රව්‍ය කුසි රසායනික ජලාශ වලට එකතු වෙනවා. එකතු වුනහම ජලාශ වලට අයන ජාති දෙකක් එකතු වෙනවා. එකක් තමයි නයිට්‍රේට් අයන. අනිත් එක ෆොස්ෆේට් අයන. රත්තරන් පුතේ පාඩම් කරන්න. පිස්සු කෙලින්න එපා. ආතල් ගන්න එපා. නහුතෙට කෙලවිලා තියෙන. නහුතෙට පොඩි ගානකට නෙමෙයි නහුතෙට කෙලවිලා තියෙන. නිසා කුසි රසායනික මිනිස් මල මුත්‍රා හෝටල්වල අපද්‍රව්‍ය ජලාශ වලට එකතු වුණා. මේ කොළඹ පැත්තේ ගොඩක් වෙන්නේ. එකතු වුණාම ජලයට අයන ජාති දෙකක් එනවා. එකක් නයිට්‍රේට් අනිත් එක ෆොස්ෆේට්. ඒ අයන නිසා ජලයේ හැදෙනවා හරිතැල්ගී. ඒ හරිතැල්ගී හැදුනට පස්සේ ජලාශය මතු පිට කොළ පාට වෙනවා. මොන පාටද වෙන්නේ? කොළ පාට. එතකොට ජලය ඇතුළට ඉරේලිය අනේක බ්ලොක් වෙනවා. ඒ නිසා ශාක මිය යනවා. ශාක මැරෙනකොට පස්සේ සත්තු මාළු මැරෙනවා. මාළු ශාකයි මැරෙනකොට පස්සේ ඔක්සිජන් අඩු වෙලා යනවා. නිර්වාහිත තත්ත්වය එනවා. ඔක්සිජන් අඩු වෙනවා. බයොලොජිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් එක ජෛව ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනවා. BOD යගේ. මේක BOD යගේ. ජෛව ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා නිර්වාහි බැක්ටීරියාව ක්‍රියා කරනවා. ඇල්ගී තෝනට හැදුනහම ජලාශේ මේ ඇල්ගීත් මැරෙනවා. නිර්වාහි බැක්ටීරියාව ඇති වෙනවා. ඔවුන් මේ මැරිච්ච දේහයන් මත ක්‍රියා කරලා ඇමෝනියා, මීතේන්, H2S කියන වායු පිට කරනවා. නිසා ජලාශේ පට්ට ගඳ ගහනවා. කොළ පාටයි. බොන්න බෑ. අප්‍රසන්නයි. කුණු ගඳයි. ඔන්නෝක තමයි සුපෝෂණය කියන්නේ. කාටවත් ප්‍රශ්නයක් තියෙනවද? අවුලක් තියෙනවද? මං දැන් කියන්න. අවංක ආයුවත් පැහැදිලිද ගොඩද? ආයි විභාගෙ ලියන්න බං පෙරලා බලන පිටු ගානක ප්‍රශ්න ටිකක් ඔය කිව්වේ. හරි. දැන් රත්තරන් පුතේ මට කියන්න පාඩම් කරන්න කියලා තමයි. ඔය ටික CH4 වහා ගිනේන අපෝ නෑ. ඒක වහා ගිනේවිලේ නෑ ඉන්ධනයක්. හරි. දැන් මං විනාඩි හරියටම 2යි දෙන්නේ. සුපෝෂණය මට තේරෙන්නේ නැහැ. කමන්නේ මයික් එක පොඩ්ඩක් කරන්න මොනවද? ඉතින් අහන්නකො ප්‍රශ්න. ඔකේ. කොළඹ තියෙන්නේ. तो उतना प्रयोजन ගන්න බැරි ප්‍රශ්නේ වගේ ඉඳලා ඉස්සෙල්ලා ඉන්නවා අපේ එලවලට නාස්ති කරන්න එපා. ඔව් වගේ තමයි පුතේ. ඉබයි හරි. දැන් පාඩම් කරන්න. නුගිත් ප්‍රශ්නේ මොකද්ද මට තේරෙන්නේ නැහැ කොල්ලෝ. හරිද? හරි. කමන්නේ. පාඩම් කරන්න. හරි. ඉස්සෙල්ලා පාඩම් කරලා ඉන්නකෝ අපි. හොඳට පාඩම් කරා. රත්තරන් පුතේ තියෙන ටික කියවන්නකෝ ඉස්සෙල්ලා. හරි. ඊට පස්සේ අපි ගමු ප්‍රශ්න ටිකට යන්න. සුපෝෂණේ බලපෑම් ටික වෙනම පාඩම් කරමු.
අන්තිම ටික කියන්න. අන්තිම ටික මොකද්ද? කොයි ටිකද? මේ කියන්නේ මේ පැත්තේ ලියලා තියෙන ටිකද? ඔව්ද? මේ පැත්තද? ආ ඒ ටිකද පුතේ? හංසි කියන්නේ ඒ ටිකද කියලා? දුව මේ ටිකද? ඔව්. මේමයි වෙන්නේ. එන්නකෝ ආයි කියන්නම්. කට්ටිය කොච්චර කිව්වත් ඕක මේ ඔය මම දන්නවනේ හැටි. හොඳට අහගන්න. ඔක්කොම එකපාරක් ආයි කියන්න. හොඳට අහගන්න. හොඳට අහගන්න. මිනිස් මල මුත්‍රා කෘෂි රසායනික හෝටල් අපද්‍රව්‍ය ජලාශ වලට එකතු වෙනවා. ඒකතු වුණාම ජලාශ වලට ලැබෙනවා අයන ಜಾති දෙකක්. එකක් නයිට්‍රේට් අනිත් එක ෆොස්ෆේට්. මෙන්න මේ අයන ಜಾති දෙක ජලාශ වලට ලැබෙනවා. ඒ නිසා ඒ අයන මත මෙම අයන නිසා මේ අයන නිසා ජලාශ වල හරිත ඇල්ගී කියලා જાතියක් හැදෙනවා. උන් කොළ පාටයි. මොන පාටද? කොළ පාට. ඒ හරිත ඇල්ගී හැදිච්ච නිසා ජලාශ වල මතු පිට කොළ පාට වෙච්ච නිසා ඇතුළට ඉරේලි යන එක නතර වෙනවා. ඇතුළට ඉරේලි යන එක නතර වෙනවා. ඒ වුණාම ඇතුලේ ශාක මිය යනවා. එහෙනම් ඒකෙන් පස්සේ සත්තුත් මිය යනවා. නිර්වාය තත්ත්ව නිර්මාණය වෙනවා. ඔක්සිජන් නැති තත්ත්ව. ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ජෛව ඔක්සිජන් ඉල්ලුම කියන එක වැඩි වෙලා යනවා. ඒ හින්දා ජලාශයේ ඇතුළත සෝම් පිට්ටනියක් වගේ තමයි. එතකොට නිර්වාය තත්ත්ව ඇති වුණාම නිර්වාය බැක්ටීරියාව ක්‍රියා කරනවා. ඒගොල්ලෝ මේ මැරිච්ච දේහයන් මත ක්‍රියා කරලා CH4 H2S ඇමෝනියා කියන වායු වර්ග හදනවා. ඔන්නෝක තමයි සුපෝෂණය කියලා කියන්නේ. හරිද? පැහැදිලි? හරිද පුතේ? ගොඩද? දැන් ප්‍රශ්න ටිකට ගිය හැකිද? හරිද? පාටරි තව ප්‍රශ්න දෙනවා නම් කියන්න. ප්‍රශ්න ටිකට ගිය හැකිද? ප්‍රශ්න ටිකට. හරිද? දරුවෝ ටික රෙඩිද? ඔබ මකලා මම ප්‍රශ්න දෙන්නද? ලෑස්තිද කියන්නකො. ඕකේද නැද්ද කියන්නකො පුතේ. රෙඩි. අනිත් අය හරි. හරි. ඕකේ. ජයෝ හරි. කාව්‍ය හරිලු. කොහොනිත් අය නැද්ද? තමනි, හංසි, හෂිනි, නුගිත්, රසල්. අමරේදී සහන්, විරුජ, කිසුම්. හරි. කොහොනිත් අය? ශානි ඉදිද? ශානි. එක්ම හරි. ශානි ඉදි වගේ ඉන්නවද? ඕකේ. හරි. මාලින්ග හරි. රසල් හරි. සහන් හරි. කොහොනිත් අය? කෝ චතුකි හරි. ගයුම් හරි. විමුක්ති ඉන්නවද බලමු. ඕකනිදි. ඔයද වන්දන්න. හරි. ඔක්කොම හරි. පළවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 14ද 15ද පුතේ? ප්‍රශ්නාංක 14ද 15ද? මතක නෑ. කොහොම කියන දානද 15. හරි. 15. හොඳයි චමු. හරි. එන්න 15 වෙනි ප්‍රශ්නේ දාලා ඒකේ අංක 1 සුපෝෂණය සඳහා රෝමිලක් අංක 1 15 රෝමිලක් අංක 1 සුපෝෂණය සඳහා බලපාන අයන දෙක ලියන්න. සුපෝෂණය සඳහා බලපාන අයන දෙක ලියන්න. හරි. සිංහලෙනුත් ලියන්න, ඉංග්‍රීසිනුත් ලියන්න. සුපෝෂණය සඳහා බලපාන අයන දෙක ලියන්න. හරි. ශනිකව ලියන්න. හරි.
හරිද පුතේ? ලිව්වද? හරි. දෙවෙනි ප්‍රශ්නේ පුතේ. සුපෝෂණය සඳහා බලපාන අයන දෙක ලියන්න. ලියවන්න. දෙවෙනි ප්‍රශ්නය. එම අයන ජලාශවලට එකතු විය හැකි ක්‍රම ලියන්න. එම අයන ජලාශවලට එකතු විය හැකි ක්‍රම ලියන්න. එම අයන ජලාශවලට එකතු විය හැකි ක්‍රම ලියන්න. ලියන්න බලන්න. හරිද පුතේ? හරි. හරිද? මිනිස් මල මුත්‍රා ජලාශවලට එකතු වීම, කෘෂි රසායනික ද්‍රව්‍ය ජලාශවලට එකතු වීම, හෝටල් අපද්‍රව්‍ය ජලාශවලට එකතු වීම. නේද? මිනිස් මල මුත්‍රා ජලාශවලට එකතු. ඊට පස්සේ කෘෂි රසායනික ද්‍රව්‍ය ජලාශවලට එකතු වීම, හෝටල් අපද්‍රව්‍ය ජලාශවලට එකතු වීම. හරි. හරිද? ලිව්වද ගොඩද? දෙවන ප්‍රශ්නේ ඉවරයි. ඕකේද? ඕකේ පාරක් දාන්න නිකන්. හරි. ඕකේ. මෙවන්සා මොකෝ ඉන්නව නේද? ඕකේද? කො ඇහෙනවද මං කතා කරන එක? කොවල? ඕ හරි හොඳයි. ලියන්නේ නම් ඊළඟ ප්‍රශ්නය. සුපෝෂණය සඳහා බලපාන සුද්‍රජීවී විශේෂය. සුපෝෂණය සඳහා බලපාන සුද්‍රජීවී විශේෂය. සුපෝෂණය සඳහා බලපාන සුද්‍රජීවී විශේෂය. ලියන්න බල. ඇල්ගි ලකුණු දෙන්නේ. එවලිවට ලකුණු දෙන්නේ. හරිත ඇල්ගි කියලා ලියන්න. ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඔහොම ලියලා එන්න එපා අභිෂේක් ඈ. ආ දුන්න සර් කෙලින්ම සුපෝෂණය ආවා. අපි ලිව්වා ඇල්ගි කියලා. ලකුණු නැහැ. හරිත ඇල්ගි කියලා ලියන්න. කවදාකවත් ඒ වගේ උත්තර ලියලා එන්න එපා භාගෙට. කිසිම වැඩක් භාගෙට කරන්න එපා පුතේ. උදේ ඉඳන් මං කියන්න හොඳ නැහැ. හරියට කරලා එන්න හැමදේම. හරි. භාගෙට කළාම භාගෙට ප්‍රතිඵල එන්න. ඊළඟට හරිද? ඒක හරි ගොඩ. දෙවෙනි එක මේ හතරවෙනි එක මම හිතන්නේ. හරිත ඇල්ගි වර්ධනය නිසා සුපෝෂණ ලක්වූ ස්ථාන මොනවද? ලූමැන්ඩල් කුණු කන්ද ආශ්‍රිතව ඇලපාර. ඊට පස්සේ නුගේ ගොඩින් එහාට තියෙන හැම ඇලක්ම සුපෝෂණය වෙලා තියෙනවා. හරි. කොළඹ පැත්තේ හැම ඇලක්ම. හරි. හරිත ඇල්ගි වර්ධනය නිසා ජලාශයේ සිදුවන වෙනස්කම්. හරිත ඇල්ගි වර්ධනය නිසා ජලාශයේ සිදුවන වෙනස්කම් මොනවද? හරිත ඇල්ගි වර්ධනය නිසා ජලාශයේ සිදුවන වෙනස්කම්.
ජලාශයට හිරු එළියේ ඒම නතර වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය නතර වෙනවා. ඔක්සිජන් ප්‍රමාණය ජලයේ අඩු වෙනවා. ඔය තුන ලියන්න. ජලාශය තුලට හිරු එළිය ගමන් කිරීම නතර වේ. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය නතර වේ. අඩුවේ ජලයේ ඔක්සිජන් ප්‍රමාණය අවම වේ. ජලාශය තුළට හිරු එළියේම නතර වේ. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණය අවම වේ. ජලයේ ඔක්සිජන් ප්‍රතිශතය අඩු වේ. හරි. ඊට පස්සේ රත්තරන් පුතේ ඊළඟට. හරි. දැන් ඒක ලියාගත්තත් ජලාශය තුළට හිරු එළිය යාම අවම වේ. ප්‍රභා සංශ්ලේෂණය අවම වේ. ජලයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වේ. හරි. මේ වායු ටික පස්සට දාමු. දැන් එන්න මගේ පුතේ සුපෝෂණයේ ඇතිවන අහිතකර බලපෑම් ටික විභාගෙට ටික පාඩම් කරන්න. හරි. හරි. අනිත් ප්‍රශ්න වල මුකුත් අර ටික ලියාගත්තද? නැත්නම් මෙතනට යන්න එපාද? ටක් ගාලා දාන්න මෙසේජ් එක. කියන්නකෝ. හරිද කොල්ලෝ දාන්නකෝ. හරිද? ඕකේද? උතන ඕක කියලා දෙන්නද? ඕකේද? ගෑල්ලම කියන්න ටක් ගාලා. හරි. චමනි ඕකේ. හරි හරි ආද චතු की गाया मुझको कैसे हर गुड गाया ओके हरे दोयन निपा මේ නිකන් ඇලි මැලි ගහන පොඩි ප්ලේන් ටි පාරක් හදාගෙන පොඩ මේ වෙලාවට නිකන් පොඩි අපිට පේන්න කන්න එපා සෑන්ඩ්විච් පාරක් එහෙම දාගෙන ඉගෙන ගත්තට අවුලක් නැහැ. අපි ඉතින් බඩගින්නේ ඇල්ලතර විදියු ගන්නවා. හරියට. හරිද? උකෝ ගෙදරේ කියලා. හරිද? දුක තමයි ඉතින්. හරි එන්න. මගේ පුතේ. ප්‍රභා සංස්කෘතිය. සුපෝෂණය නිසා ඇතිවන අහිතකර බලපෑම්. ජලයේ පාරදර්ශක බව නැති වෙලා යනවා. ජලාශවල ජලය පරිහරණය කරන්න බැරුව යනවා. බිව්වොත් මොනවද වෙන්නේ? වකුගඩු අමාරු වෙනවා. ජලජ ශාක ජලජ සතුන් මිය යනවා. ජෛදත්වය අඩු වෙනවා. ජලාශවල සුන්දරත්වය වැඩි වෙලා යනවද අඩු වෙලා යනවද? නැතුව යනවා. ඔය ටික පාඩම් කරන්න. මාර වැදගත්. සුපෝෂණය කියන එකේ තව එකක් තියෙනවා. ඒක අපි පස්සට දාමු. ඉස්සෙල්ලා ලෝක පාඩම් කරලා. සුපෝෂණයේ අහිතකර බලපෑම. රත්තරනේ ලබන මාසේ කරන පාඩම්. කෙරේ මගුලක් කෙරේ. දැන් පාඩම් කරමු. ගන්න නිලාය කරගන්න. වැඩි කොටද? හරි. ඉවරද? හරි. කට්ටිය හරි. කිව්වද? පාඩම් දෙක. පොඩි ප්‍රශ්න දෙනවා මේදී. හරිද කට්ටිය? ඉවරද? හරි. අහවරයිද? අහවරයිද? තව අපිට විනාඩි තියෙන පුතේ 10යි. මේ 10න් අපි වැඩේ කරගන්න ටක් ගාලා. හරිද? හරිද ඉවරද? හරි. පාඩම් ද ඔක්කොම ඉවරද? හරි. ඕන නැති ප්‍රශ්න අහපා. මොකද උච්චරණ ප්‍රශ්න ගීත ඕන නැතිව තමයි අහන්නේ. හරියට. හරි.
ඊට පස්සේ ප්‍රශ්නේ ඉන්න. හරි. දැන් පුතේ හරි පොඩි දෙයක් අපි කැම්බීමත් අපේ ගන්න බෑ. ඒවත් ගෙන්න ගන්න බෑ මෙතනට. හරි ඒකයි. පොඩි වැඩකට ගියේ. හරි එන්න. දැන් හරිද? ගොඩද? හරිද? ඊළඟ කොටසට යන්න අපි. හරිද? හරි. ඕකේද දැන් සතුටුයිද? දැන් ඔන්න අපි කතා කරපු ප්‍රධාන දේවල් ටික හරි. දැන් ඕගොල්ලන්ට ඊළඟට තියෙන්නේ කතා කරන්න පුතේ අද දවසේ අවසානයේ යන්න අපිට තියෙන්නේ වකුගඩු රෝගය. කියන්නේ අපි ගත්තොත් එහෙම ඔය පරිසර දූෂණය නිසා ඇතිවන බලපෑම් යටතේ වකුගඩු රෝග ගැන කතා කරන්න. ඊළඟට ඔය පරිසර දූෂණයෙන් මිනිස්සාට ඇතිවෙච්ච බලපෑම්. හරි. ඉස්සෙල්ලාම වකුගඩු රෝගයක් කියන එක තේරුම් ගන්න. මොනවද ඒවට හේතු වෙන්නේ කියන ඒවා තේරුම් ගන්න ඕනේ. හරි. හරි එන්න කට්ටිය දාන ප්‍රශ්නයක්. තීව්‍ර වකුගඩු රෝගය සහ ප්‍රශ්න 16 තීව්‍ර වකුගඩු රෝගය සහ තීව්‍ර වකුගඩු රෝගය සහ තීව්‍ර වකුගඩු රෝගය සහ කාලීන වකුගඩු රෝගය හඳුන්වන්න. තීව්‍ර වකුගඩු රෝගය සහ කාලීන වකුගඩු රෝගය හඳුන්වන්න. තීව්‍ර වකුගඩු රෝගය සහ කාලීන වකුගඩු රෝගය හඳුන්වන්න. හරිද? දැන් අපි යන් ඒක බලන්න පොඩ්ඩක් විස්තර කරලා. හරිද? හරිද පුතේ? හරි. තීව්‍ර වකුගඩු රෝගය සහ කාලීන වකුගඩු රෝගය හඳුන්වන්න. හරි එන්න පුතේ. වෙන වැඩ එපා ඉක්මන් කරලා දෙන්නේ කැලිලා බලන්න. හරි. ඉස්සෙල්ලම තීව්‍ර වකුගඩු රෝගය කියන්නේ මොකද්ද? වකුගඩු රෝගය පුතේ පරිසර දූෂණයෙන් අපිට ඇතිවෙච්ච රෝගාබාධ. තීව්‍ර වකුගඩු රෝගය පැය කිහිපයක සිට දින කිහිපයක් දක්වා වකුගඩු తాවකාලිකව අඩපණ වීම තමයි මේකට හේතුව. මෙම තත්ත්වය ක්ෂණික ප්‍රතිකාර මගින් යහපත් තත්ත්වයට ගන්න පුළුවන්. තීව්‍රයි. ක්ෂණිකව වකුගඩු දෙක පැය කිහිපයක් හරි නැත්තම් දින කිහිපයක් හරි తాවකාලිකව අඩපණ වෙලා යනවා. මේම තත්ත්වය ක්ෂණික ප්‍රතිකාර මගින් යහපත් තත්ත්වයට ගන්න පුළුවන්. පාඩම් කරන්න. තීව්‍ර වකුගඩු රෝගය කියන්නේ දින කිහිපයකට හරි පැය කිහිපයකට හරි පැය කිහිපයක සිට දින කිහිපයක් දක්වා වකුගඩු తాවකාලිකව අඩපණ වීම. ඉස්සෙල්ලා තීව්‍ර වකුගඩු රෝගය පාඩම් කරන්න. පැය කිහිපයක සිට දින කිහිපයක් දක්වා වකුගඩු తాවකාලිකව අඩපණ වීම. තීව්‍ර වකුගඩු පාඩම් කරන්න. පුතේ සුපෝෂණයේ කොටසේ වායු ටික තියෙනවා. ඒ ටික තියන්න. හරි ඉස්සෙල්ලා මේක පාඩම් කරලා ඉන්න. හරිද? අවංක ඕකේ නම් ඕකේ කියලා දාන්න. දැන් පාඩම් පැය කිහිපයක සිට දින කිහිපයක් දක්වා වකුගඩු తాවකාලිකව අඩපණ වීම තීව්‍ර වකුගඩු රෝගයයි. හරිද? පැය කිහිපයක සිට දින කිහිපයක් දක්වා වකුගඩු తాවකාලිකව අඩපණ වීම මොකද්ද? තීව්‍ර වකුගඩු රෝගයයි. හරිද පුතේ? හරිද? ඕකේද? ඕකේද? හරි. ඕකේද? ලියන් ඉස්සර තීව්‍ර වකුගඩු රෝගී ලියන්. අවංකව ලියන්. ඕකේ. හරි. හොඳයි. හොඳයි. එක්කෙනෙක් දෙන්නෙක් එනවා යනවා සීන් එකේ ඉන්නවා අපරාධය. හරි. පාඩම් කරන්න. ලියන්. ලියලා ඉවරලා ඕකේ පාරක් දාන්න.
තීව්‍ර වක්ගඩු රෝගය කියන්නේ පැය කිහිපයක සිට දින කිහිපයක් දක්වා වක්ගඩු తాවකාලිකව අඩපණ වීම. හරි. හරිද පුතේ? හරි. දැන් ඊළඟට එන්න කාලීන වක්ගඩු රෝගය ගැන කතා කරන්න. කාලීන වක්ගඩු රෝගය ගැන කතා කරන්න. මේක ඉවරයිනේ. හරි. වකුගඩු මත බලපාන රෝගී තත්ත්වයක් නිසා කවුද ප්‍රශ්න හරි මනුලි සම්පති හරි වකුගඩු මත බලපාන රෝගී තත්ත්වයක් නිසා තත්ත්වයක් කාලයක් තිස්සේ තිබුණහම ඒ තත්ත්වය යථාර්ථයට පත් කරගන්න බැරි වුණා වකුගඩුව අක්‍රියම වෙලා යනවා නම් කාලීනයි අරක තීව්‍රයි පැය දින පැය කිහිපයක සිට දින කිහිපයක් දක්වා වක්ගඩු දෙක අකර්මණ්‍ය වෙලා යනවා නම් ඒක තීව්‍රයි මේක වක්ගඩු මත බලපාන රෝගී තත්ත්වයක් කාලයක් තිස්සේ තිබුණව නිසා යථා තත්ත්වයට ගේන්න බැරි ගන්නට වක්ගඩු දෙක වැඩ කරන්නේ නැතුව යනවා නම් මේකට කියනවා මොකද්ද කාලීන වක්ගඩු රෝගය කියලා වකුගඩු මත බලපාන වෙනත් රෝගී තත්ත්වයක් කාලයක් තිස්සේ පැවතීම නිසා නැවත යථා තත්ත්වයට පත් කරගන්න බැරි ගන්නට වක්ගඩු අකර්මණ්‍ය වෙනවා නම් ඒකට කියනවා මොකද්ද කාලීන නෙමෙයි කාලීන වක්ගඩු රෝගය කියලා. ඕක පාඩම් කරන්න. ඔය දෙක හඳුන්වන්න වෙනවා. අනිවාර්යෙන් එක්සෑම් තියෙනවා. පාඩම් කරන්න. හරිද? හරිද පුතේ? තනුසි නිදි නෑනේ? ඉන්නව නේද පුතේ? හරිද? හරි පාඩම් කරන්න. රුක්ෂා ඉවරද? හරි ලියන්න. වකුගඩුව මත බලපාන රෝගී තත්ත්වයක් කාලයක් තිස්සේ පැවතීම නිසා රට නිදහසේ කියවන. වකුගඩු මත බලපාන රෝගයක් කාලයක් තිස්සේ පැවතීම නිසා නැවත යථා තත්ත්වයට පත් කරගත නොහැකි ආකාරයට වකුගඩු අකර්මණ්‍ය. හරි. දැන් මනසට ගන්න ඔය ඡේදය වකුගඩු මත බලපාන රෝගී තත්ත්වයක් වෙනත් රෝගී තත්ත්වයක් කාලයක් තිස්සේ පැවතීම නිසා නැවත යථා තත්ත්වයට පත් කරගත නොහැකි ආකාරයෙන් වකුගඩු අක්‍රිය. එහෙම මනස එක තැනට අරගෙන හොඳට කියවන්න රත්තරනේ ඕවා. නැත්නම් ආයි කාලයක් නැහැ. හරිද? ඕකේද? සසඳරා හරිද? රුක්ෂාන්ත ඉක්සහන් හරි. උනම් පිල්ලලා බලන්න අද අච්චුපතේ කොච්චර ඒරියා එකක් කවර් කරලා තියෙනවද කියලා. මේ මෙතඩ් එකට කාටවත් බෑ. හරි. ඉවර. හරි. ගයුම් හරි. කිව්වා. වතුරට කපපු ඉනිවාගේ ළඟට කපපු ඉනිවාගේ කරන්න එපා වැඩේ. හරිද? හරි. හරි. ඉවරයි නේද? මං අයින් කරන්නද මේක? හරිද? හරි. අයින් කරනවා. ඊළඟ එකට යනවා. හරි. එපා කියලා දාන්න කවුරු තාම පාඩම් නැත්තම් ඉක්මන් කළා දාන්න. ලියන එක්කෙනා එපා කියලාද නෑ කවුරු පුතේ කවුරු මෙසේජ් එකක් දෙන්න බලමු. හරි
ඊට පස්සේ තියෙන්නේ වක්ගඩු අකර්මණ්‍ය වීමට හේතු සමහරක්. වක්ගඩු අක්‍රීය වීමට හේතු. එකක් ප්‍රධාන හේතු මාත් මේ බය වෙලා ඉන්නේ අපේ පවුලේ ගොඩක් අයට දීවිදියාව තියෙන ආච්චි අම්මා ලොකු අම්මා පුංචි ඔය කට්ටියටම දීවිදියාව තියෙනවා. ආච්චිලට තමයි ඒක තද බල ලෙස බලපාන. දැන් ඊයේ නැති උනේත් ගෑනු කෙනා දීවිදියාව හැදිලා උත්සන්න වෙච්ච කෙනෙක්. මේ මාර රෝගී ලක්ෂණ තමයි කොරෝනා වල තියෙන. වමනේ ගිහිල්ලා එයාට ලූස් මොෂන් ගිහිල්ලා ඊට පස්සේ එයාට කැරකිල්ල ක්ලාන්ත හැදිලා කියන දියවැඩියාව තියෙන කෙනෙකුට කොරෝනා හැදුනා කියන්නේ මඤ්ඤං වෙනවා. ඒ තත්යකට ගියේ කියන තමයි ඊ නැති උනේ. එහෙනම් වක්ගඩු අකර්මණ්‍ය වෙන්න හේතු එකක් දියවැඩියාව. අනිත් එක අදිරුදිර පීඩනය. කියන්නේ ප්‍රෙෂර්. ඊළඟට උතේ නිතර මුත්‍රා ආසාදන වෙනවා. මුත්‍රා ගල් ඇති වෙනවා. විස බීජ ඒ කියන කකුල් පරිස්සම් කරගන්න කියන ගොවීන්ට කකුලේ තුවාලකින් විස බීජ ගිහිලා ඒ විස බීජ වක්ගඩුවට ගියොත් එහෙම විස බීජ ආසාද වෙනවා. ඊළඟට විස රසායනික වගේ දේවල්. ඒ කියන්නේ සර්පයින්ගේ විස, කුසි රසායනික විස ඇඟට ඇතුළු වුණාම ඒවා පෙරන්නේ, පිල්ටර් කරන්නේ වක්ගඩු වලින්. එතකොට ඒ වක්ගඩු වල විස එක වුණොත් වක්ගඩු අක්‍රිය වෙනවා. ආසාත්මිකතා කියන්නේ ඇලර්ජික්. ඇලර්ජික් වෙන්නේ ඇඟට විසක් වගේ දෙයක් ආවහම. ඒකෙනුත් වක්ගඩු වලට බලපෑමක්. ඕකෙන් 3ක් විතර විභාගයට අහනවා. දැන් තියෙනවා 7ක් තියෙනවා. ওই 7 පාඩම් කරලා කරුණු සමහරක් කියලා දාලා දෙන්න. බීල වැඩි වුණාමත් එහෙම වෙනවා. මද්යසාර භාවිතයත් ඒකට හේතුවක්. වක්ගඩු අකර්මණ්‍ය වීම. අයියෝ ගෙතර නැති කියලා මම කල්පනා කළේ. ඒකත් ලියාගන්නයි. මද්යසාර සහ මද්යසාර භාවිතය. හරිද? මුත්‍රා ආසාදන කියන්නේ මුත්‍රා ආසාදනය වෙනවා කියන්නේ මෙහෙමයි. මුත්‍රා දෙවිල්ලවල් එන්නේ. දැන් අපි ගත්තොත් එහෙම හරි ආසාදන මාර්ග මුත්‍රාශය මුත්‍ර මාර්ගයේ මුත්‍රාශය ආශ්‍රිතව දැවිල්ල එනවා නම් ඊළඟට විස බීජ යනවා නම් ඒ කියන්නේ නිතරම මුත්‍රා දැවිල්ල විස බීජ යනවා නම් එක් ආශ්‍රිත වේදනාවල් එනවා නම් ඒකත් වක්ගඩු රෝගයට හේතුවක්. හරි. මුත්‍රා දැවිල්ල උදේ පාන්දර නිසා ඒකට වචනයක් කියන්නේ මම වචනයක් තියෙන එක මම පස්සේ හවස කියන්නම්. හවස හරිද? ඉවරද? ලියාගත්තද? ගොඩද? හරි. ඕකේද? තව ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ දෙක කරගන්න ඕන. පරක්කුද අපි? ඔව්නේ. හරිද? ඉවරද? හරි. දැන් දෙන්නේ කෙලිලා. හරි. ලිව්වද පුතේ? හරි. දැන් මම 8 වසර පරක් වුණා. හරි. එන්න. හරිද? 8:02 වෙලාවනේ. හරි. එහෙනම් දැන් අද දවස ගැන ඕගොල්ලන්ගේ අදහස මොකද්ද? අද කොහොමද ප්‍රශ්න ටික? අච්චු පුතේ කොච්චරක් ආවුණා? චමෝත් සත්සර. මට කියන්න චමෝත් ඉන්නවද? චමෝත්. හා ඉන්නවා. දැන් ඇත්තටම මේ වැඩේ වැදගත්ද? මම මේ උදේ ඇවිල්ලා කරන එක ඔයගොල්ලන්ට පළ ප්‍රයෝජනයක් තියෙනවද? ඔයගොල්ලෝ වැඩේ කරගන්නවා. සිරාවට කියන්නේ. ඇත්තටම වැඩේ හරි. අනිත් ගෑල්ලමයි යන්න එපා. මේ අදහස දීලා මේ ප්‍රශ්න වලින් මේක කවර් කරන එක ප්‍රයෝජනයක් තියනවාද? නිතරම ප්‍රශ්න ලියන එක මේ පාඩමේ.
හැමෝම කියන්න, හැමෝම තමන්ගේ අදහස කියන්න, හැමෝම දාන්න මැසේජ් එක දාලා යන්න. ඔව් නියමයි. හොඳයි. අනිවාර්යයෙන්. ඔගොල්ලෝ නැගිටිනවද එහෙනම්? ඔව්. ඇත්තටම මේක හොඳයිද ඔයගොල්ලන්ට? අපි මේ විදිහට ප්‍රශ්න කරමු. දැන් බලන්න හැමදේම තේරුණා නේද හොඳටම? එක දෙයක් මං කියන්නම් මේකයි. සෙනු ජී කෝ ඔයාගේ යාළුවෝ දෙන්න. මං දැක්කේ නෑ. එයාත් නෑ. ඒක නෙලා තියෙන්නේ. ඉන්නවද? ජීද ගීද ඉන්නේ මට හොයාගන්න. සෙනු ජීද ගීද? ජී කොගී කොගීත් නෑනේ. ඒක තමයි අපරාධ. දැන් මට කරන්න දෙයක් නැහැ. එහෙනම් ඔයගොල්ලෝ අදහස මේ වැඩේ හොඳයි කියන එක. මට 10 වසරේ පන්තියක් තියෙනවා 8යි කාලේට. ඒ නිසා සර් කෝල් කරා ආන්සර් කරන්නේ නැහැ. ඒක තමයි. අකර වෙන්නේ. හරි. අපරාධයක් තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. ඔව් මේ කට් කරගන්න එපා. රෙකෝඩින් අරන් මනම් එව්වේ හැකි. ඇත්තම කතාව රෙකෝඩින් එක පැය දෙකකට ලං වෙනවා. ඔක බල බලා ඉන්න කිව්වොත් එහෙම මේ වෙන වැඩක් කරන්න හම්බ වෙන්නේ නැහැ. නිසා ඔයගොල්ලෝ පන්තියට එන්න. එහෙනම් ඉරිදා හවස අද හවස පිළිලමයි කට් කරන්න එපා. 4ට 6 වෙනකන්. ඊට පස්සේ ගෑල් ළමයි 6:00 8:00 ලබන සතියේ ඔයගොල්ලෝ කැමති දවස් දෙකක් අපි හම්බ වෙන්නේ. එකක් පේපර් එකක් කරමු. අනිත් එක මේකේ ප්‍රශ්න කතා කරමු. මම ප්‍රශ්න ටික මම වොයිස් රෙකෝඩ් එකක් හැටියට එවන්නද WhatsApp වලට? ඒ ටික කොලේක ලියලා රෙඩි වෙනවද? එතකොට අපිට ප්‍රශ්න ටික කතා කරන්න පුළුවන්. නැත්නම් ටයිප් කරලා එවන්න ගියොත් මට දැන් තියෙන වැඩත් එක්ක පන්ති 38ක් බලනවා. සජිත් සර්ගේ පන්ති 6 ඇර. සජිත් සර්ගේ පන්ති 6ක් තාවොත් පන්ති 44ක්. පන්ති 38ක් සතියකට බලන්න වෙනවා මට. අනිත් හැම සර් කෙනෙක්ගේම පන්ති ටික මම අධීක්ෂණය කරන්නේ. හැමෝගෙම ලින්ක්ස් දාන්නේ මම. ඒ නිසා මට පණ ගිහිල්ලා තියෙනවා. හරි. එහෙනම් හරි. ඕගොල්ලෝ වෙනුවෙන් මේ කරන දේ ඕගොල්ලෝ හරියට ප්‍රයෝජන ගන්න. නෝට්ස් ටික දැන් WhatsApp එකට දාන්න. තනි තනියෙන් මට එවන්න. අදහස් හොඳයි. එහෙනම් සුබ දවසක්. එහෙනම් දැන් තේරුණානේ දවස පටන් ගන්න හැටි. ගැම්මෙන් අර එක තැනක් මගේ එක අඩුපාඩුවක් විනාඩි 10ක් පරක් වුණා. දෙවෙනි අඩුපාඩුව පොඩ්ඩක් කෑම එක ගන්න ගියා. එච්චරයි. එතනට විනාඩි 2ක් වොන්නම් යන්නේ. විනාඩි 12යි තව නාස්ති. විනාඩි 12ක් වොන්නම් නාස්ති එන්නේ. හරි. එහෙනම් දවස ලස්සනට පටන් ගත්තනේ. මේ අරන් දුන්න ප්‍රබෝධය දවසම තියාගන්න. මේ ගැම්ම මුළු දවසේම ගෙනියන්න. පොඩ්ඩක් මැදින් පොඩි රෙස්ට් එකකට පිස්සුවක් පිළියට ගමන්න. හැබැයි ෆෝන් එකත් එක්ක ඉන්න එපා. මල්ලි නංගි එක්ක සෙල්ලම් කරන්න. පොඩි ආතල්ලයක් ගන්න ඒකද. දවස ගැම්මෙන් ගෙවන්න. සුබ දවසක්. පරිස්සමින්